අපේ පළවෙනි ප්‍රශ්නය වාර්ෂික වටිනාකම රුපියල් 60000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා වාර්ෂික වරිපණම් බදු මුදල රුපියල් 2400ක් වේ නම් කාර්තුවකට ගෙවිය යුතු මුදල කොපමණද? දැන් මේ ප්‍රශ්නේදී මේ වාර්ෂික වටිනාකම 60000ක් කියලා මේ නිවසේ තක්සේරු වගේ දුන්නට ඒක මේ ගාන හදන්න අපිට වැදගත් වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ කාර්තුවකට ගෙවන්න ඕන බදු මුදල. මෙතන අපිට මුළු වර්ෂයටම ගෙවන්න ඕන වරිපණම් බදු මුදල දෙනවා. ඒකට අපි දන්නවා වර්ෂයකට තියෙන කාර්තු 4යි. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ වාර්ෂික වරිපණම් බදු මුදල වාර්ෂික වරිපණම් බදු මුදල බෙදන්න ඕන 4යි. ඒතර උත්තරය එනවා කාර්තුවකට ගෙවන්න ඕන වාර්ෂික වරිපණම් බදු මුදල රුපියල් 2400යි. මේක 4ෙන් බෙදපුවාම උත්තරය එනවා රුපියල් 500යි කියලා. හරි අපේ දෙවෙනි ප්‍රශ්නය. මේකේ තියෙනවා පෘෂ්ඨ වර්ගඵලය 1188ක් වූ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 880ක් වේ. එහි පතුලේ වර්ගඵලය වන්නේ. අපිට උත්තර තුනක් දීලා තියෙනවා. වර්ග සෙන්ටිමීටර 308යි, වර්ග සෙන්ටිමීටර 154යි, වර්ග සෙන්ටිමීටර 616යි. මෙතන අපිට දීලා තියෙනවා පෘෂ්ඨ වර්ගඵලය. දැන් අපි දන්නවා මුලින්ම සිලින්ඩරයක් ගත්තාම මෙන්න මේ සිලින්ඩරේ හැදෙන්නේ මේ වගේ ඍජුකෝණාශ්‍රාකාර පෘෂ්ඨයකින් සහ වෘත්තාකාර පෘෂ්ඨ දෙකකින්. එතකොට මේක වර්ගඵලය ගන්නකොට අපි දන්නවා මෙයාගේ වර්ගඵලය ගන්නේ 2πr උස h කියලා ගන්නවා. මෙයාගේ වර්ගඵලය එන්නේ πr වර්ගයෙන්. මෙයාගේ වර්ගඵලය එන්නේ πr වර්ගයෙන්. එතකොට අපි මෙන්න මේ සිලින්ඩරය සඳහා මුළු පෘෂ්ඨ වර්ගඵලයට සමීකරණයක් හදා ගන්නවා. 2πr වර්ග 2πrh ධන πr වර්ගය ධන πr වර්ගය කියලා. මේක අපිට හදාගත්ත හැකි 2πrh ධන 2πr වර්ගය කියලා. මෙතනදී මෙන්න මේ 2πrh වලින් කියවෙන්නේ මෙන්න මේ කියන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. මෙන්න මේ πr වර්ග 2 කියන එකෙන් πr වර්ගයේ දෙකක් තියෙනවා. මේකෙන් නිරූපණය වෙන්නේ මෙන්න මේ වෘත්තාකාර පෘෂ්ඨ දෙකේ වර්ගඵලය. එතකොට අපිට දෙනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය 1188යි. මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මෙන්න මෙතන තියෙන මේ සම්පූර්ණ සිලින්ඩරයේ වර්ගඵලය 1188යි. එයා සමාන වෙනවා මෙන්න මේ කියන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සහ වෘත්තාකාර මූලක් දෙකේ වර්ගඵලය. ඒතර අපිට මෙතන වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය දෙනවා 880යි කියලා. මම සම්පූර්ණ මේ 2πrh කියන එකට ආදේශ කරගන්න 880යි කියලා. එකතු කිරීම 2πr වර්ගය. ඊට අපිට 2πr වර්ගය තනි කරගන්න පුළුවන් 880 මේ පැත්තට ගෙනාවොත් 2πr වර්ගය සමාන 1188 ඍණ 880යි. 2πr වර්ගය සමානයි 308යි. එහෙනම් අපිට πr වර්ගය හොයන්න ඕන. මොකද πr වර්ගයෙන් කියවෙන්නේ මේ එක වෘත්තාකාර පෘෂ්ඨයක වර්ගඵලය. එතකොට πr වර්ගය සමානයි 308 බෙදීම 2. ඒ කියන්නේ 154යි වර්ග සෙන්ටිමීටර. උත්තරය අංක 2. දැන් මේ ගැටලුවේදී මේක කෙටි ප්‍රශ්නයක් නිසා මේවා කිසිම දෙයක් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නොදන්නා දරුවෙකුට මේ ප්‍රශ්නේදී කොහොමද මේක ආවේ කියන එක දැනගන්න විතරයි මම මේ පියවරවල් ටික දුන්නේ. ඒතර අපි කෙලින්ම දන්නවා අපි සාමාන්‍යයෙන් මේ සමීකරණ මතක තියාගෙන ඉන්නේ. අපි දන්නවා මුළු පෘෂ්ඨ වර්ගඵලයේ සමීකරණය හැදෙන්නේ 2πrh ධන 2πr කියන සමීකරණය. ඒතර ඔයා මේ සමීකරණ විතරක් මෙතන ආදේශ කරලා සමීකරණ විතරක් පිළිතෙන්ට ලියලා ඒකට අදාළ වෙන ආදේශ කිරීම කරලා පිළිතුර ගත්තාම උදේටම ඇති. සමීකරණේ ආපු ආකාරය පේපර් එකේ තුල දැක්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අපේ තුන්වෙනි ප්‍රශ්නෙන් කියන්නේ 3 6 12. මෙන්න මේ කියන විතර ගුණෝත්තර ශ්‍රේණියක් තියෙනවලු. මෙන්න මේ කියන ගුණෝත්තර ශ්‍රේණිය අපෙන් අහනවා 8 වෙන පදේ සොයන්න කියලා. අපි දන්නවා ගුණෝත්තර ශ්‍රේණියක වෙන පදයක් සොයන්නේ නැත්නම් පදයක් සොයන්නේ Tn සමානයි ARn ඍණ 1 කියන සමීකරණය.
එතකොට මෙතනදී මේ A කියන්නේ මුල් පදය, මේ R කියන්නේ පොදු අනුපාතය, මේ ගැටලුවේදී අපෙන් අහන්නේ 8 වෙනි පදය. ඒ හින්දා මම දාන්නම් P8 සමානයි A කියන්නේ 3යි. 3යි R අපි හොයාගන්න ඕන. R සමානයි අපි R හොයන්නේ පසු පදය පෙර පදයෙන් බෙදලා. ඒතර පසු පදය 6යි පෙර පදය 3යි. R එනවා 2යි. ඊට පස්සේ මම මෙතන දෙක ආදේශ කරන්නම්. 3 ගුණ කිරීම 2 n කියන්නේ 8යි 8 ඍණ 1යි. P8 සමානයි 3 ගුණ කිරීම 8න් එකක් යද්දී 7යි 2 7 වෙනි බලය මේ ගානේ අපිට 2 7 වෙනි බලය දෙනවා 128යි කියලා. ඒ අනුව P8 සමානයි 3 ගුණ කිරීම 128යි 3 වරක් 128 384යි 384. ඒ කියන්නේ P8 ඒ කියන්නේ අපේ 8 වෙනි පදය 384යි කියලා අපිට පිළිතුර එනවා. අපි යන් අපේ 4 වෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේ තියෙන්නේ x වර්ගය ඍණ 4x ඍණ 21 කියන මෙන්න මේ වර්ගජ ප්‍රකාශනයේ සාධක හොයන්න කියලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ අවසාන පදය ගුණිතයේදී හැදෙන්න ඕන x ගේ සංගුණකය එකතු කරලා හැදෙන්න ඕන. ගුණ කිරීමේදී ඍණ ලකුණක් එන්න නම් අපි ගුණ කරලා තියෙන්න ඕන එක සංඛ්‍යාවක් දාන අනෙක් සංඛ්‍යාව ඍණ. එකතු කරලා මෙතෙන්ට ඍණ ලකුණ ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා එකතු කරන සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාවේ ලකුණ තමයි අවසාන පිළිතුරට තියෙන්නේ. එතකොට මෙතන ගුණිතයේදී අපි 7 වරක් 3 කියලා සාධකය ගන්න පුළුවන්. 7න් 3ක් අඩු වෙනකොට පිළිතුර 4 ලෙස එනවා. එතකොට මෙතන පිළිතුරේ ඍණ ලකුණ හින්දා තියෙන්නේ අපේ විශාල සංඛ්‍යාවේ යුත්තේ ඍණ. ඒ නිසා ඍණ 7යි මෙතෙන්ට ධන 3යි කියලා සාධක දෙක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එනවා x වර්ගය ඍණ 7x ධන 3x ඍණ 21යි. මේ දෙන්නගේ තියෙන පොදු සාධක ඉවතර ගන්නවා x. ඉතුරු වෙනවා x ඍණ 7යි. මේ දෙන්නගේ පොදු සාධක ඉවතර ගන්නවා ධන 3යි. ඉතුරු වෙනවා x ඍණ 7යි. අපි ගත්ත සාධක දෙක හරිනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන සංඛ්‍යා ප්‍රකාශනය සමාන විය යුතුයි. ඊට පස්සේ x ධන 3යි x ඍණ 7යි කියලා අපේ අවසාන පිළිතුර අපිට ලැබෙනවා. අපි අපේ පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණේ මෙයා A මෙයා B මෙයා C කියලා දීලා තියෙනවා. මෙතන කෝණයේ අංශක 70යි මෙතන x කියලා දීලා තියෙනවා. අපිට කියනවා AB සමානයි AC කියලා. දැන් අපි දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණද අනිවාර්යයෙන්ම සමාන වෙනවා. ඒ අනුව මෙතන කෝණයත් අංශක 70යි කියලා අපිට ලියා ගන්න පුළුවන්. මෙයා ත්‍රිකෝණයක් නිසා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. ඒ ක්‍රමයට අපිට මේ x ගේ අගය ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. මම ලියන්නම් 70 ධන 70 ධන x සමානයි අංශක 180යි. ඒ අනුව 140 ධන x සමානයි අංශක 180යි. ඒ නිසා x ගේ අගය එනවා අපිට අංශක 40යි කියලා. අපේ 6 වෙනි ප්‍රශ්නෙට 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ කිසියම් කාර්යයකින් අඩක් නිම කිරීමට මිනිසුන් 5 දිනකට දින 4ක් ගත වේ කියලා. ඒ කියන්නේ සම්පූර්ණ වැඩේ නෙමෙයි මේ වැඩේ අඩයි නිම කරන්නේ. අපිට මේ දීලා තියෙන දත්තානුව මෙන්න මේ වැඩෙන් අඩ නිම කිරීම සඳහා කොච්චර මිනිස් දින ප්‍රමාණයක් යනවද කියලා හොයා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මිනිස් දින හොයන්නේ මිනිස් දින සමානයි මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන. මෙතන මිනිසුන් 5යි දින 4යි. එයනෝ මේ වැඩෙන් අඩනිම කරන්න මිනිස් දින 20ක් ගත වෙනවා. එතකොට අපි දන්නවා දැන් අපෙන් අහන්නේ මේ ගැටලුවේදී සම්පූර්ණ කාර්ය නිම කරන්න. එහෙනම් දන්නවා සම්පූර්ණ කාර්ය නිම කිරීමට සම්පූර්ණ කාර්ය නිම කරන්න නිම කිරීමට දින මිනිස් දින යනවා 40ක්. මේ 20 දෙකෙන් ගුණ කරන්න ඕන. මිනිස් දින 40ක් ගත වේ. හරි. දැන් අපේ 7 වෙනි ප්‍රශ්නෙට 7 වෙනි ප්‍රශ්නෙන් කියන්නේ y යට 3 බෙදීම
4යි y යට x. අපි දන්නවා මෙන්න මේ බෙදීමක් තියෙනවා නම් ඊළඟ පියවර අනිවාර්යයෙන්ම මේ බෙදීම ගුණ කිරීමක් බවට පත් කර ගන්න ඕන. බෙදීම ගුණ කිරීමක් බවට පත් කරද්දී මෙන්න මෙයාගේ පරස්පරය ලියන්න ඕන. එනවා y බෙදීම 3 ගුණ කිරීම x බෙදීම 4y කියලා අපි ලියනවා. මේ y ට මේ y ඉවත් වෙලා යනවා. x වරක් 1 x 3 වරක් 4 12යි. එහෙනම් ඔයාලට පිළිතුර ආවිල්ලා තියෙන්නේ 12න් x කියලා. අපි 8 වෙනි ප්‍රශ්නෙට 8 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට රූපයක් දීලා තියෙනවා. මෙයා A, මෙයා B, මෙයා O, මෙයා C, මෙයා D. මෙන්න මෙයයි සමානයි. මේ කෝණය සමානයි කියලා දීලා තියෙනවා. මේ ගැටලුවේ අපිට කියන්නේ AOB සහ COD කියන මෙන්න මේ ත්‍රිකෝණ දෙක කෝකෝපා අවස්ථාව යටතේ අංග සම වෙන්න තව මොන ලක්ෂණයද අඩු කියලා අපෙන් අහන්න. එතකොට අපි දන්නවා කෝකෝපා අවස්ථාව යටතේ අංග සම වෙන්න නම් කෝණ දෙකක් සහ පාදයක් සමාන විය යුතුයි. මේකේ ආකාරයට කෝණ යුගලයක් තියෙනවා. තවත් කෝණ යුගලයක් අපි සමාන කරන්න ඕන. ඒක තමයි අපෙන් අහන්නේ. අපිට බැලුවම නම් පේනවා මෙන්න මෙතන ප්‍රතිමුඛ කෝණ යුගලයක් හැදෙනවා. එනවා අපි දන්නවා ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා. ඒ නිසා අපිට මේකේ ඊළඟ දත්තය සඳහා ලියන්න පුළුවන්. AOB කෝණය සමානයි COD කෝණය. හේතුව ලියන්න ප්‍රතිමුඛ කෝණ. නවවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම රූප සටහනක් දීලා තියෙනවා. මේ රූප සටහනේ මෙතන 4යි මෙතන 5යි කියලා දෙනවා. මෙතන සෙන්ටිමීටර 6යි කියලා දෙනවා. අපෙන් අහන්නේ දීලා තියෙන දල මිනුම් සහිතව ඇඳලා තියෙන රූපයේ ත්‍රිකෝණාකාර වුණත් හැර එකිනෙකට වෙනස් තවත් වුණත් දෙකක දල සටහන අඳින්න කියලා. දැන් මේ ගැටලුවේදී මේ ඔයාලගෙන් අහන්නේ මෙන්න මේ ත්‍රිකෝණයට අමතරව තව මේකේ තියෙන මුණක් දෙකක රූප සටහන් අඳින්න කියලා. ඒ අඳින්න ඕන රූප සටහන් වල දල අගයන්ත සහිතව. එතන අපි දන්නවා මේකේ තව මේ තියෙන ඍජු කෝණාශ්‍රාකාර පැති තුනක් තමයි මේ ප්‍රිස්මයක තියෙන. මේක ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ප්‍රිස්මයක්. මේකේ තව ඍජු කෝණාශ්‍රාකාර පැති තුනක් තියෙනවා. අපිට බැලුවම පේනවා මේ ඍජු කෝණාශ්‍රාකාර තුනම එකිනෙකට වෙනස්. ඒ කියන්නේ අගයන් එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් ඔයාලට කැමති ඍජු කෝණාශ්‍රාකාර මූණක් දෙකක් ඇඳලා මේකේ නිවැරදිව අගයන් සටහන් කරා නම් ඔයාලට නිවැරදිව ලකුණු ටික හම්බ වෙනවා. එතකොට මම එක පැත්තක් දාන්නම් මෙන්න මෙතන පළල දිනවා 3ක් කියලා. එහෙනම් මෙයාගේ පළල සෙන්ටිමීටර 3යි. මෙයාගේ දිග සෙන්ටිමීටර 6යි කියලා දානවා. අනෙක් සටහනේ මෙයාගේ අපිට ගත්තයි මෙතන පළල සෙන්ටිමීටර 4යි. මේ පැත්ත සෙන්ටිමීටර 6යි. ඔන්න ඔයාලට තව එකක් ඇඳ ගන්න පුළුවන්. ආයත ඍජු කෝණාශ්‍රයක් ඇඳලා තව ළමයෙකුට පළල හැටියට 5 දාලා දිග හැටියට සෙන්ටිමීටර 6ක් දාන්න පුළුවන්. මෙන්න මේ රූප සටහන් තුනෙන් ඕනෑම රූප සටහන් දෙකකට නිවැරදිව ලකුණු ලැබෙනවා. අපේ 10 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 10. මේක කියන්නේ මේකේ කුලක ජනන ස්වරූපයෙන් අපිට දීලා තියෙනවා. මේ කුලක ජනන ස්වරූපයෙන් දීලා තියෙන එක අපිට කියනවා වෙනත් අංකන ක්‍රමයකින් දක්වන්න කියලා. අපි දන්නවා කුලක අංකනය කිරීමේ ක්‍රම 4ක්. එකක් තමයි කුලක විස්තර කිරීමක් ලෙස දක්වන්න පුළුවන්. කුලකයක තියෙන අවයව ලයිස්තුගත කිරීමක් ලෙස දක්වන්න පුළුවන්. අන ස්වරූපයෙන් දක්වන්න පුළුවන්. අපේ අවසාන ක්‍රමය කුලකයක් වෙන් රූප සටහනක දක්වන්න පුළුවන්. ඔන්න ඔය කියන කුලක අංකන ක්‍රම 4න් මෙතන දීලා තියෙන කුලක ජනන ස්වරූපය. ඒතර අපිට තව ක්‍රම 3ක් තියෙනවා. එකක් තමයි අනිත් ක්‍රම 3 තමයි වෙන් රූප සටහනක දක්වන්න පුළුවන්. මේකේ තියෙන අවයව අපිට ලයිස්තුගත කිරීමක් ලෙස කියන්න පුළුවන්. ඒ වගේම මේකේ අවයව විස්තර කිරීමක් ලෙස දක්වන්න පුළුවන්. මම ලියන්නම් වෙනත් අංකන ක්‍රමයකින් ලියන්න කියලා තියෙන්නේ. අපිට එතනින් එහාට ඒවා ගන්න බෑ. මොකද මෙයා කියනවා 30ට වඩා කුඩයි කියලා. මෙන්න මේ පිළිතුර ලියලා තිනවා නම් ඔයාලට නිවැරදි ලකුණු හම්බ වෙනවා. නැත්තම් ඔයාලට පුළුවන් S සමානයි බිඳුවත් 30ත් අතර 7 ගුණාකාර කියලා ලියන්න. මෙන්න මෙයාටත් නිවැරදිව ලකුණු හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙන් රූප සටහනක් ඇඳලා මෙයා නම් කරලා S කියලා මේක ඇතුළේ ලියන්න 7 14
21 28 කියලා. ඔන්න ඔය ක්‍රම තුනේ ඕනෑම ක්‍රමයකට නිවැරදිව ලකුණු වලට ලැබෙනවා. මේ 11 වෙනි ප්‍රශ්නෙට මේකේ තියෙන්නේ x වර්ගය 2xy 3y කියන මෙන්න මේ බීජීය පද මෙන්න මේ කියන බීජීය ප්‍රකාශන තුනේ කුඩාම පොදු ගුණාකාරය හොයන්න කියලා කියන්නේ. මෙයාගේ කුඩාම පොදු ගුණාකාරය හොයනකොට අපි පාළෙන් පාළට මෙහෙම ලියාගමු x වර්ගය 2xy 3y කියලා. මෙයා ගත්තොත් මෙතන සංගුණක තියෙනවා නම් ඒ සංගුණක ප්‍රථමක සාධකවල ගුණිතයක් ආකාරයෙන් ලියා ගන්න ඕන. බීජීය පදවල තියෙන විදිහටම ලියාගමු. එතකොට මෙතන x වර්ගය මේවා ගුණිතයක් ආකාරයෙන් ලියාගත්තොත් x ගුණ කිරීම y මෙතන මෙයා ප්‍රථමක සාධකයක් හැටියට මේ විදිහමයි 3 ගුණ කිරීම y. මෙයාලගේ තියෙන විශාලම බලයන් මෙයාලා බලයන් ආකාරයට ලියාගමු. x වර්ගය 2 පළවෙනි බලය x ගේ පළවෙනි බලය y ගේ පළවෙනි බලය. මෙයා 3 පළවෙනි බලය y ගේ පළවෙනි බලය. ඊට අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන සංඛ්‍යාවලදී එකිනෙකට වෙනස් අගයන් සංඛ්‍යා අරගෙන ඒ වගේ තියෙන විශාලම බලයන් පිළිතුර හැටියට ලියන එකයි. කුඩා පොදු ගුණාකාරයේ සමානයි. මෙතන තියෙනවා අපිට 2 ගන්න පුළුවන්, ආය ගත්ත හැකි 3, ආය ගන්න පුළුවන් x, ආය ගන්න පුළුවන් y. දෙකේ විශාලම බලය 1යි, 3 විශාලම බලය තියෙන්නේ 1යි, x ගේ විශාලම බලය තියෙනවා 2ක්, y ගේ විශාලම බලය තියෙන්නේ 1යි. එහෙනම් අපිට උත්තර එනවා 2 × 3 6යි x වර්ග y කියලා. මේ ගැටලුව මේ දීලා තියෙන බීජීය ප්‍රකාශන අනුව මෙච්චර සුළු කිරීමක් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සමහර බීජීය පද තියෙන බීජීය ප්‍රකාශන තියෙනවා මෙන්න මේ ආකාරයට යා යුතු. ඒ කියන්නේ සුළු කිරීම අපිට මේ පිළිතුර දුටු පමණින් ලබා ගන්න බැරි ඒවා. දැන් මේකේ දැන් මේ දීලා තියෙන බීජීය ප්‍රකාශන අනුව මේකේ පිළිතුර කෙලින්ම 6x වර්ග y කියලා ගැනීමේ හැකියාවක් සමහර දරුවෙකුට තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ මේ වැනි ගැටලුවක් හදන ආකාරයටම තමයි මම මේ ගැටලුවත් අවසන් කරලා පෙන්වන්නේ. අපේ 12 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට රූපයක් අපිට දීලා තියෙනවා. මේකේ අපිට කියනවා PR සමාන්තරයි ST, PR සමාන්තරයි ST, PQR සහ QPR. PQR මෙන්න මේ කියන කෝණයත් QPR කියන මෙන්න මේ කෝණයේ අගයන් පිළිවෙලින් අංශක 50ක් සහ අංශක 70ක් වේ කියලා අපිට දීලා තියෙනවා. අපි ගහන්නේ මෙන්න මේ x ගේ අගය. දැන් මේ ගැටලුවේදී මේ ත්‍රිකෝණ සම්බන්ධ මහ ලොකු ප්‍රමේයන් දැමීම අවශ්‍ය වෙන්නේ නැහැ මේ ගැටලුවට. මේ ගැටලුවේ අපිට ආන්නේ මේ x ගේ අගය. එතකොට අපිට බැලුමට මෙන්න මෙහෙම පේනවා. මෙන්න මෙතන මේ පාදය සමාන්තර නිසා මෙතන හැදෙනවා අනුරූප කෝණ. ඒතකොට මෙයා අංශක 70යි නම් අනුරූප කෝණ සමාන වෙන නිසා මෙන්න මේ කෝණයත් අංශක 70ක් බවට පත් වෙනවා. එතකොට අපි දන්නවා මෙතන ත්‍රිකෝණයක් හැදෙනවා. ත්‍රිකෝණයක මේ තියෙන්නේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. ඒ අනුව පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය x එයා සමාන වෙනවා මෙන්න මේ කෝණ දෙක එකතුවට. එතන මෙතන අංශක 50යි මෙතන අංශක 70යි. ওই දෙක එකතු වෙලා අංශක 120ක් කියලා මෙන්න මේ x ගේ අගය අපිට ලැබෙනවා. තව දරුවෙක්ට මෙන්න මෙහෙම හොයන්න පුළුවන් මේ ක්‍රමයේ දැකපු නැති කෙනෙක්ට. මෙන්න මෙතන මෙයා ත්‍රිකෝණයක් කියලා අරගෙන ත්‍රිකෝණයේ කෝණ තුන එකතු අංශක 180යි කියලා අරන් මේ කෝණය හොයලා ඊට පස්සේ බද්ධ කෝණ සම්බන්ධ වෙච්ච ක්‍රමයෙන් මේ කෝණය හොයාගන්න පුළුවන්. ඊට වඩා පහසුම ක්‍රමය තමයි මේක. කොහොම ගත්තත් ඔයාලට x සඳහා පිළිතුර අංශක 120ක් ලැබිලා ඇති. 13 වෙනි ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට අසමානතාවයක් අපිට දීලා තියෙනවා 3x ඍණ 1 විශාල හෝ සමානයි පාට වඩා. එතකොට මේක අපිට කියන්නේ මෙන්න මේ අසමානතාවයේ සපුරාලන කුඩාම ධන නිකිලය. ඉතින් අසමානතාවයේ සපුරාලන කුඩාම ධන නිකිලය හොයන්න කලින් අපි මේ අසමානතාවය විසඳ ගන්න ඕන. එතකොට මෙතන x සඳහා අගයක් ලබා ගන්න උනතර මේ ඍණ 1 මම මේ පැත්තට අරන් යන්නම්. 3x ඍණ 1 වෙනුවට දැම්ම ධන 1ක්. මේ පැත්තට දානවා ධන 1ක්. මේ ධන 1යි මේ ඍණ 1යි කැපිලා යනවා. 3x විශාලයි හෝ සමානයි 6යි.
අපිට x ගේ ගන්න ඕන නිසා මම මේ දෙපැත්තම බෙදනවා 3ෙන්. මේ තුනට මේ තුන කැපෙනවා. x විශාල හෝ සමානයි 2යි කියලා පිළිතුර එනවා. දැන් මේකෙන් කියවෙන්නේ x සඳහා ලැබෙන අගයන් 2 හෝ 2ට වඩා විශාලයි කියන අගය කතාවයි. ඒ අනුව x ට ලැබෙන කුඩාම ධන නිකලය වන්නේ 2. හරි. අපි ඔහොම මෙයන් ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නෙන් කියන්නේ මෙන්න මේ විදිහට රූපයක් තියෙනවා. රූපය අඳගමු. මේක අපිට කියන්නේ O කේන්ද්‍රයේ වෙච්ච වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයේ AB සහ AC කියන්නේ මේ වෘත්තයේ ජයයන් කියලා කියනවා. AB හා AC ජයයන් වල මධ්‍ය ලක්ෂ්‍ය x සහ y කියලා අපිට නම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මධ්‍ය ලක්ෂ්‍ය x කියන්නේ මේ කොටස් දෙකම සමානව බෙදෙනවා. විතර මධ්‍ය ලක්ෂ්‍ය y කියන්නේ මේ කොටස් දෙකත් සමානව බෙදෙනවා. ඊට පස්සේ අපිට කියන්නේ මෙන්න මෙයාගේ අගය 120යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා BAC මෙන්න මේ කෝණයේ අගය. හරිම ලේසි මේ කෝණයේ අගය අපිට හොයන්න තියෙන්නේ. අපිට මතකයි 10 වසරේ වෘත්තයක ජාය කියන පාඩමේ ක්‍රමයක් එනවා. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායේ මධ්‍ය ලක්ෂ්‍යයට අඳින ලබන රේඛාව ජායට ලම්බ වෙනවා කියලා. ඒ අනුව මෙතන මේ ජායේ මධ්‍ය ලක්ෂ්‍යයට මේ රේඛාව ඇඳලා තියෙන්නේ. එතකොට මෙතන අංශක 90යි කියලා අපි දන්නවා. ඒ වගේ මේ පැත්තේ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය රේඛාව ඇඳලා තියෙනවා. එතකොට මෙතනත් අංශක 90යි. දැන් අපිට පේනවා මෙන්න මෙයා චතුරස්‍රයක්. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 4 එකතුව අංශක 360යි. ඒ අනුව අපිට මෙන්න මේ කෝණ 4 එකතුව අංශක 360 සමාන කරා නම් මේ x ගේ අගය ලබා ගන්න පුළුවන්. 90 ධන 120 ධන x සමානයි 360යි. මෙතන 180 ධන 120 ධන x සමානයි 360යි. 180 120 කියන්නේ 300යි. x සමානයි 360 ඍණ 300. ඒ කියන්නේ x ගේ අපිට එනවා අංශක 60ක් කියලා. හරි. අපි අපේ 15 වෙනි ප්‍රශ්නෙට මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණේ මෙන්න මේ විදිහට ලකුණු කරලා තියෙනවා අපිට. මෙයා S, මෙයා T, මෙයා 4යි, මෙයා 5යි. මෙතන P, මෙතන Q, මෙතන R කියලා දීලා තියෙනවා. මේ තියෙන ත්‍රිකෝණයේ මේ PQR කියන මේ ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර 28යි කියලා දෙනවා. ඒ කියන්නේ මේ පාද තුනේම දිග සෙන්ටිමීටර 28යි. දැන් මේ දීලා තියෙන දත්තානුව අපිට පේනවා මෙයා 4යි කියන්නේ මෙතන පාදෙ මේ කොටසත් 4යි. මෙයා 5යි කියන්නේ මේ කොටසත් 5යි. ඒතකොට අපි දන්නේ නැත්තේ මෙන්න මේ පාදයේ විතරයි. ඒ පාදයෙන් දැන් හොයාගන්න පුළුවන් සම්පූර්ණ මේ පාද තුනේම එකතුව සෙන්ටිමීටර 28යි කියන නිසා 4 4 8යි 5යි 5යි 10යි. ඒතකොට මේ පාද දෙක එකතුව 18ක් වෙනවා. අපිට QR පාදයේ හොයාගන්න පුළුවන් 28 ඍණ 18යි. ඒ කියන්නේ සෙන්ටිමීටර 10යි කියලා. අපෙන් අහන්නේ QR පාදේ නෙමෙයි ST පාදේ. ST පාදයේ දිග හොයාගන්න පුළුවන්. අපි දන්නවා මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයද කියනවා. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර එම පාදයෙන් හරි අඩක් වේ කියලා. ඒ අනුව QR ගෙන් හරි අඩක් වෙනවා ST. ඒ නිසා අපිට ST ගන්න පුළුවන්. ST සමානයි 10/2යි සෙන්ටිමීටර 5යි කියලා. හරි. දරුවනේ අපි යන් ඊළඟට 16 වෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට වට ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. මේ වට ප්‍රස්ථාරයේ මෙතන අංශක 90යි මෙයා නැටුම්. මෙන්න මෙතන අංශක ප්‍රමාණය අපිට දීලා නැහැ. මෙයා නාට්‍ය. මෙයා අංශක 70යි. මෙතන දීලා තියෙනවා සංගීත. මෙතන අංශක 140යි. එයා දීලා තියෙනවා චිත්‍ර කියලා. right අපි මෙන්න මේකෙන් ප්‍රශ්නය අහන්නේ 11 ශ්‍රේණියේ සිසුන් සමූහයක් චිත්‍ර නැටුම් සංගීතය සහ නාට්‍ය හදාරන ආකාරය මෙවැනි වට ප්‍රස්ථාරයෙන් දැක්වේ කියලා කියනවා.
ඊට පස්සේ අපිට කියනවා නැටුම් හදාරන සිසුන් 45ක් ඉන්නවා. ඒ කියන්නේ මෙන්න මේ නැටුම් ගොඩේ 45ක් ඉන්නවා කියලායි කියන්නේ. එතන අංශක ප්‍රමාණය ගත්තොත්, ඒ කියන්නේ කෝණය ගත්තොත් අංශක 90යි. ඒ කියන්නේ අපිට මේකෙන් තීරණය කරගත්ත හැකි අංශක 90ක් සමාන වෙනවා සිසුන් 45 දෙනෙකුට. ඒ කියන්නේ අංශක 90කින් සිසුන් 45 දෙනෙක් නිරූපණය කරනවා. ඊට අපිට කියන්නේ නාට්‍ය හදාරන සිසුන් ගණන. දැන් මේකේ තියෙන ආකාරයට අපිට නාට්‍ය හදාරන සිසුන් ගණන හොයන්න නම් මෙන්න මේ නාට්‍ය වලට අදාළ කෝණය අපි දන්නේ නැහැ. නාට්‍ය වලට අදාළ කෝණය හොයාගත්ත හැකි වෘත්තයක කෝණ අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 360යි. එතකොට මේ දීලා තියෙන කෝණ අනුව අපිට මේ නාට්‍ය හදාරන සිසුන් ගණන හොයාගන්න පුළුවන්. අපිට හොයාගත්ත හැකි 70 එකතු කිරීම 140 එකතු කිරීම 90 එකතු කිරීම අපි මම නාට්‍ය තියෙන තැනට x කියලා දාගන්නම්. x සමානයි 360යි. ඊට පස්සේ මෙතන අපිට මේ වගේ එකතු වෙනවා 70යි 140යි කියන්නේ 210යි 210යි 90යි කියන්නේ 300යි 300 දන x සමානයි 360යි. ඉතින් අපිට x සඳහා උත්තර එනවා අංශක 60යි කියලා. ඒ කියන්නේ නාට්‍ය හදාරන සිසුන් ගණන ඉන්නවා 60 දෙනෙක්. දැන් මේ තියෙන දත්ත අනුව නාට්‍ය හදාරන සිසුන්ට අයත් වෙන කෝණය අංශක 60ක් කියලා එනවා. එනවා මේ දීලා තියෙන දත්තත් එක්ක අපි ගත්තාම අපෙන් අහන්නේ නාට්‍ය හදාරන සිසුන් ගණන කීයද කියලා. අංශක 90කින් 45ක් නිරූපණය වෙනවා. අපිට හොයාගත්ත හැකි එක අංශකයකින් කොච්චරක් නිරූපණය වෙනවද කියලා මෙන්න මේ 45 මම බෙදන්නම් 90. ඊට පස්සේ අපිට ඕන එක අංශකයකින් නෙමෙයි අංශක 60කින්. එහෙනම් මේක නැවත මම 60න් ගුණ කරනවා. දැන් අංශක 60කින් නිරූපණය වෙන ප්‍රමාණය එනවා 45 බෙදීම 90 ගුණ කිරීම 60 කියලා. මෙතන බෙදුනාම 60 වරක් 30 වරක් 2යි 30 වරක් 3යි 45 3ෙන් බෙදලා 2ෙන් ගුණ කරන්න ඇතිෙන්නේ අංශක 60කින් නිරූපණය වෙනවා සිසුන් 30 දෙනෙක්. ඒ කියන්නේ වගේ පිළිතුර ඇවිල්ලාදී සිසුන් 30ක් කියලා. හරි. දරුවනේ අපේ 17 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට රූප සටහනක් දීලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ ප්‍රකාශන දෙකක් දීලා තියෙනවා. මේ ප්‍රකාශන දෙක සත්‍යද අසත්‍යද කියලා අපි අහන්නේ. මේ කියන කතාව අනුව අපෙන් කියනවා AOD සමානයිලු AOD කියන මෙන්න මේ කෝණය මාන වෙනවලු ABD වගේ දෙගුණයකට. ඒ ප්‍රකාශයේ සත්‍යයි. හේතුව තමයි අපිට කියන අපි දන්නවා ප්‍රමේයයක්. අපි දන්නවා කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය පරිධිය මත ආපාතනය වන කෝණය මෙන් දෙගුණයක් වේ. ඒ කියන්නේ අපි හිතමු කේන්ද්‍රය මත ආපාතනය වෙන කෝණය 60යි කියලා. එහෙමනම් පරිධිය මත ආපාතනය වෙන කෝණය අංශක 30ක් වෙනවා. ඒ කියන්නේ මෙයා වගේ දෙගුණයක් මෙයා වෙනවා. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ කියන කතාවේ AOD කියන මෙන්න මේ කෝණය මෙයා වගේ දෙගුණයක් කියලා කියන්නේ. එහෙනම් මේක සත්‍ය වෙනවා. ඊළඟට අපිට කියනවා ABD කියන මෙන්න මේ කෝණය ACD කියන මෙන්න මේ කෝණයට සමානයි. අපි දන්නවා එකම ඛණ්ඩයේ කෝණ අනුව මේ එකම ඛණ්ඩයේ කෝණ. මෙයත් පරිධිය මත මෙන්න මේ වෘත්ත ඛණ්ඩය මගින්මයි මේ කෝණය හැදෙන්නේ. ඒ අනුව එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා කියලා අපි දන්නවා. ඒ අනුව මේ ප්‍රකාශයත් නිවැරදි ප්‍රකාශයක් වෙනවා. 18 වෙනි ප්‍රශ්නෙට 18 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම රූප සටහන තියෙනවා. අපිට කියන්නේ රූපයේ දියේ දත්ත අනුව A සිට B පේන අවරෝහණ කෝණය. A සිට B පේන අවරෝහණ කෝණය තමයි අපෙන් අහන්නේ. කියන්නේ අවරෝහණ කෝණය ඇසුරෙන් ලියන්න කියලා කියන්නේ. ඒතර අපි දන්නවා අවරෝහණ කෝණය කියන්නේ S මට්ටමේ සිට පහළ බලන කෝණය. ආරෝහණ කෝණය කියන්නේ S මට්ටමේ සිට ඉහළ බලන කෝණය. මෙතනදී අපෙන් අහන්නේ මේ අවරෝහණ කෝණය. කියන්නේ එයාට මේ තියෙන S මට්ටමේ සිට පහළ බලන කෝණය. මෙතන සම්පූර්ණ කෝණය අංශක 90යි. අංශක 90 මෙතනට අංශක 50ක් වෙන් වෙලා තියෙනවා. එහෙනම් මේ ටික අංශක 40යි. එහෙනම් අපිට කිව්ව හැකි A සිට B පෙරෙන්නේ අංශක 40ට අවරෝහණ කෝණයකින් කියලා. බලය පිළිතුර ලියලා ඇති. A සිට B පෙරෙන්නේ අංශක 40ක අවරෝහණ කෝණයකින් කියලා. 19 වෙනි ප්‍රශ්නය. 19 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට ඔයාලට කාටසියක් තලයක් ඇඳලා තියෙනවා. මේ අක්ෂ දෙක නම් කරලා මෙන්න මේ විදිහට සරල රේඛාවක් ඇඳලා තියෙනවා. සරල රේඛීය ප්‍රස්ථාරයක්. ඔයාලෙන් අහන්නේ ඛණ්ඩාංක තලයේ නිරූපණය වෙන AB සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න කියලා. අපි අනුක්‍රමණය හොයන ක්‍රම දෙකක් දන්නවා. අපි දන්නවා සාමාන්‍යයෙන් බොහෝමයක් ප්‍රචලිත ක්‍රමය තමයි y ඛණ්ඩාංක වල වෙනස x ඛණ්ඩාංක වල වෙනසෙන් බෙදලා
ඒ ගන්න අනුක්‍රමණය වීමේ ක්‍රමය. මම වෙනස් ක්‍රමයකට හදන්නම්. මම හදන්නම් අපි දන්නවා සරල රේඛීය ප්‍රස්ථාරයක් නිසා මෙයාගේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයේ සමීකරණය වෙනවා. මෙතන අපිට අන්තක්ඛණ්ඩය හොයාගන්න හරිම ලේසියි. අන්තක්ඛණ්ඩය කියන්නේ ශ්‍රිතය y අක්ෂයේ කැපෙන ස්ථානය. y අක්ෂයේ කැපෙන්නේ ධන 3 දී. ඒ නිසා මම අන්තක්ඛණ්ඩය කියන තැනට ආදේශ කරන්නම් ධන 3. y සහ x කියන ස්ථානවලට මේ දීලා තියෙන ඛණ්ඩාංකයේ x හා y ගේ අගයන් අපි ආදේශ කරගන්නවා. ඒ අනුව මෙතන y සඳහා මම දැම්ම 5යි. m සඳහා දන්නේ නැහැ. අපෙන් m තමයි අහන්නේ. m කියන්නේ අනුක්‍රමණය. අපෙන් m තමයි අහන්නේ. m කියන්නේ අනුක්‍රමණය. එතකොට x සඳහා මම ආදේශ කරගන්නවා මෙතන 6යි. 3 කිරීම 6 එකතු කිරීම c කියන්නේ අන්තක්ඛණ්ඩය 3යි. එන උත්තරය එනවා 5 සමානයි 6යි m ධන 3යි. මට m හොයන්න ඕන. ධන 3 මේ පැත්තට ගේන්න නැතුව ඍණ 3ක් වෙනවා. 5 ඍණ 3 සමානයි 6යි m. 5න් 3ක් යද්දි 2යි. 2 සමානයි 6යි m. එහෙනම් m වෙනවා 2 බෙදීම 6යි. තව කුඩා කරොත් අපිට උත්තරය එනවා 3න් 1යි කියලා. m ගේ අගය 3න් 1යි කියලා නැත්නම් 6න් 2යි කියලා තිබ්බනම් ලකුණු හම්බ වෙනවා. දරුවනේ අපේ 20 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට අපිට රූප සටහනක් ඇඳලා තියෙනවා. මේ ප්‍රශ්නේ කියන්නේ A B C D කියන්නේ සමාන්තරාශ්‍රයක්ලු, PQ DC කියන්නේ PQ CD කියන්නේ සමාන්තරාශ්‍රයක්ලු. ඒතර අපි දන්නවා සමාන්තරාශ්‍රයක් නම් අනිවාර්යෙන් සම්මුඛ කෝණ සමානයි, සම්මුඛ පාද සමානයි, සම්මුඛ පාද සමාන්තරයි කියලා ඔන්න ඔය කියන ලක්ෂණ ටික ඉටු වෙනවා. එතකොට දැන් මෙතනදී මේ සමාන්තරාශ්‍ර දෙකක් නිසා මෙතන මේ පාදය 6යි නම් අපි දන්නවා මෙන්න මේ පාදයත් සෙන්ටිමීටර 6ක් වෙනවා. හේතුව තමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා. ඒතර අපෙන් අහන්නේ මේ ගානේ PQ ගේ දිග. දැන් PQ ගේ දිග කියන්නේ මෙන්න මෙයා. දැන් අපි මේ සමාන්තරාශ්‍රය දත්තානුව මෙයා 6යි නම් මෙයයි 6යි කියලා තේරුම් ගත්තා. ඒ වගේම එයා කියනවා මෙයත් සමාන්තරාශ්‍රයක්. එහෙමනම් මේ පාදයට අනිවාර්යෙන්ම මේ පාදයට සමාන වෙනවා. එහෙනම් අපිට නිකම් උත්තර එනවා PQ සමානයි 8 සෙන්ටිමීටර 6යි කියලා. අපි යන දෙවෙනි කොටසට. දෙවෙනි කොටස කියනවා මේ A කියන කෝණයේ අගය සොයන්න කියලා. A කෝණයේ අගය. මෙතන A කෝණයේ අගය අපිට දන්නේ නැත. නමුත් අපි දන්නවා මෙන්න මෙතන කෝණයේ අගයක් දෙනවා. අපි දන්නවා සමාන්තරාශ්‍රයක් නිසා සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙයා අංශක 40යි නම් මෙයත් අංශක 40ක් වෙනවා. ඊට පස්සේ අපි දන්නවා සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තර වෙනවා. එතකොට මෙන්න මේ පාදයට මේ පාදයේ සමාන්තරයි. අපිට පේනවා දැන් මෙතන සමාන්තර රේඛා අතර හැදෙනවා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමාන වෙන නිසා මෙයා අංශක 40යි. එහෙනම් ඒකේ අගයත් අංශක 40යි කියලා අපිට ගන්න පුළුවන්. හරි. 21 වෙනි ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ කියන්නේ 64 සමානයි 2/6. ඒක තියෙන්නේ දර්ශක ආකාරයට. ඒත් අපිට කියන්නේ මෙන්න මෙයාව ලඝු ගණක ආකාරයෙන් දක්වන්න කියලා. ඒත් අපි දන්නවා ලඝු ගණක ආකාරයෙන් දක්වනකොට log මෙන්න මෙතන පාදය අපේ ලඝු වලත් පාදයේ හැටියට එනවා. log 2 පාදයට මෙන්න මෙයා එනවා ලඝු වලින් ඉස්සරහට 64 log 2 පාදයට 64 ලඝු ගණකයේ සමානයි 6යි. මෙන්න මෙයා වෙනවා මෙතෙන්. එහෙනම් ඔයා ලියලා ඇති log 2 පාදයට 64 ලඝු ගණකය 6යි කියලා. හරි. දරුවනේ අපේ 22 වෙනි ප්‍රශ්නය. මේ 22 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. මේ ප්‍රස්ථාරයේ එක අක්ෂයක් දුර කියලාත් අනෙක් අක්ෂය මිනිත්තු කියලාත් නම් කරලා තියෙනවා. කියන කාලය. ඒතර මේ තියෙන අපිට වේග කාල ප්‍රස්ථාරයක්. මේ වේග කාල ප්‍රස්ථාරයේදී අපෙන් අහන්නේ තිරින නිවසේ සිට පාසලට ගමන් කර ඇති ආකාරය මේ ප්‍රස්ථාරයෙන් දැක්වේ. ඔහුගේ වේගය මිනිත්තුවට මීටර කීයද කියලා. ඉතින් අපිට මේ ගාන වඩාත් පහසුයි. මොකද ගාන දීලා තියෙන්නේ මිනිත්තු සහ මීටර වලින්. එහෙනම් අපිට මේකේ ඒකක අතර පරිවර්තනයක් කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර ගැටලු වලදී මෙහෙම ප්‍රස්ථාරය ඇඳට පිළිතුරේදී ඒකක පරිවර්තනයක් අවශ්‍ය වෙනවා. නමුත් මේ ගැටලුව මිනිත්තු සහ මීටර වලින් දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ මිනිත්තුවට මීටර. ඒ නිසා මේකේ ඒකක පරිවර්තන අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් මේක ලියන්න අපි දන්නවා වේගය එන්නේ වේගය සමානයි දුර බෙදීම
කාලය කියලා. එතන තමන්ට කැමති දුරක් ගන්න ඒ දුරට අදාළ වෙන කාලය මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න. මම ගන්නම් හරි පහසුයි දුර මීටර 500යි කියලා. දුර මීටර 500යි කියලා ගත්තාම කාලය එනවා මිනිත්තු 10යි කියලා. එහෙනම් දුර මීටර 500යි කාලය එනවා මිනිත්තු 10යි. එතකොට මේක බෙදුනහම උත්තර එනවා ඔයාලට මිනිත්තුවට මීටර 50යි කියලා. එහෙනම් මෙයයි කාලය මිනිත්තුවට මීටර 50යි. හරිම පහසු ගැටලුවක් මේක. හරි. දරුවනේ අපි යන් තව අපිට ප්‍රශ්න 3යි තියෙන්නේ සාකච්ඡා කරන්න. අපි යන් 23 වෙනි ප්‍රශ්නෙට 23 වෙනි ප්‍රශ්නේ කියන්නේ x ඍණ 2 වරහන් x ධන 1 සමාන බිඳුවයි. මෙන්න මේ සමීකරණය විසඳන්න කියලා කියනවා. අපි දන්නවා මෙවැනි සමීකරණයක් විසඳනකොට මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන සංඛ්‍යා දෙකම මේ වරහන් තියෙන ප්‍රකාශන දෙකම බිඳුවට සමාන කරගන්න ඕන වෙන වෙනම. එතකොට මම ලියනවා x ඍණ 2 සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුවයි කියලා. x ඍණ 2 සමානයි බිඳුව කියන්නේ x සඳහා මෙතනින් පිළිතුරක් ලැබෙනවා අපිට. මේ ඍණ 2 එහා පැත්තට අරන් යන්න ඕන. x සමානයි ධන 2යි කියලා. ධන 2 හෝ මෙතන එනවා x සමානයි මේ ධන 1 මේ පැත්තට යනකොට ඍණ 1ක් වෙනවා. x සමානයි ඍණ 1යි. එතකොට මේ ගැටලුවේදී අපිට පිළිතුරු දෙකක් ලැබිලා තියෙනවා x සඳහා. x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 1 කියලා. හරි. දරුවනේ අවසාන ප්‍රශ්නයට කලින් ප්‍රශ්නය මේ ප්‍රශ්නය අපි ගමු 24 අංක 24. මේක අපිට කියන්නේ අංක 1 සිට 6 තෙක් අංක ලියන ලද සර්වසම ධාතු කැටයක් උඩ දැමූ විට අංක 4ට වැඩි අගයක් ලැබීමේ සම්භාවිතාවය සොයන්න කියලා. අපි දන්නවා සර්වසම ධාතු කැටයක් උඩ දානකොට ලැබිය හැකි අංක 1 ලැබීම, අංක 2, අංක 3, අංක 4, අංක 5, අංක 6. මේ අපිට කියන්නේ 4ට වැඩි අගයක් ලැබීමේ සම්භාවිතාවය. එතකොට 4ට වැඩි අගයන් දෙකයි තියෙන්නේ 5 සහ 6 පමණයි. ඒ අනුව 4ට වැඩි අගයක් ලැබීමේ සම්භාවිතාව අපිට ගත්තයි මුළු අගය 6යි. මුළු අගය 6යි 6න් 2යි කියලා. මේක ගොඩාක් කරලා තියන්න ඕන. උත්තර එනවා 3න් 1යි කියලා. හරි. දරුවනේ අපේ අවසාන ප්‍රශ්නය ප්‍රශ්නාංක 25. මේක මෙන්න මේ විදිහට රූප සටහනක් ඇඳලා තියෙනවා. right. ඔයාලට කියන්නේ රූපයේ දැක්වෙන AB සහ AC යනු ඉඩමක මායිම් දෙකකි. එම මායිම් දෙකට සමදුරින් වූ එම මායිම් දෙකට සමදුරින්ද A හා C ට සමදුරින්ද එම මායිම් දෙකට සමදුරින්ද A හා C ට සමදුරින්ද දුරකථන කණුවක් සිටිය යුතුය ඇත. ඔයාලට කියන්නේ පත පිළිබඳ දැනුම භාවිතයෙන් ඊට සුදුසු ස්ථානය ඇඳලා ඒ ස්ථානයේ x කියලා නම් කරන්න කියලායි කියන්නේ. එතකොට අපි දන්නවා මේ කියන්නේ මෙන්න මේ මායිම් දෙකට සමදුරින් කියන්නේ ඔයාලට ඔයගෙන් අහන්නේ කෝණ සමච්ඡේදකයක්. එහෙනම් ඔයා මෙන්න මේ විදිහට කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කරලා පෙන්නන්න. මේ කෝණ සමච්ඡේදකය නිර්මාණය කරලා A හා C ට සමදුරින් නම් A හා C හරි මැද්දෙන් වෙන ලක්ෂය. කියන්නේ මෙන්න මෙතන වෙන ලක්ෂය x කියලා නම් කරලා පෙන්නන්න. මෙතන මේ කෝණ සමච්ඡේදකය නිර්මාණය කරනකොට එක ලකුණකුත් x කියන ලක්ෂය නම් කරනකොට තව ලකුණකුත් වෙන වෙනවා. ඔන්න ඔය විදිහට දරුවනේ අපේ මේ ප්‍රශ්න 25 අපි සාකච්ඡා කරලා අවසන් කළේ. දැන් ඔයාලට පේනවා බැලුවම මේ ගණිතය කියන්නේ මහා ලොකු අමාරු විෂයක් නෙමෙයි. මොකද දැන් මේ ප්‍රශ්න 25ම මමත් ඉතාමත් සාමාන්‍ය දුරකට වේගෙන් මේ ප්‍රශ්න 25 සාකච්ඡා කරා. අපේ හැදිලි තැන් තිබුණොත් මේ වීඩියෝ එකට පහතින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ අපේ හැදිලි තැන්